ආයිබෝවන් අද මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ වගේම සාමාන්‍ය පෙළ ICT හදාරන දරුවන්ට අනිවාර්යෙන්ම වැදගත් වෙන තාර්කික දිවාර සම්බන්ධව. දරුවනේ අපිට මූලික වශයෙන් තාර්කික දිවාර කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. බලමු අපි මේවා මොනවද කියලා. අපිට මූලික වශයෙන් logic gates ආකාර තුනක් තියෙනවා. මොනවද මේ තුන? not gate එක, and gate එක, or gate එක කියලා මූලික gate තුනක් තියෙනවා. ඊට අමතරව තවත් gate එකක් තියෙනවා දරුවනේ XO කියලා. සාමාන්‍ය පෙළ O level ICT හදාරන දරුවන්ට නම් මෙන්න මේ තුන ගැන විතරයි ඉගෙන ගන්න තියෙන. නමුත් උසස් පෙළ හදාරනවා නම් ඔයාට මේ දිවාර හතරම මූලික දිවාර කියලා ඉගෙන ගන්න වෙනවා. ඉතින් අපි දැන් මේ ගේට් එක එකින් එක කතා කරලා බලමු මේ වගේ සිද්ධීන් වෙන්නේ කොහොමද කියලා. මම මුලින්ම ඔයාලට ඇන් දිවාරය ගැන කියලා දෙන්නම්. ඇන් ගේට් එක ඇන් ගේට් එක දරුවනේ මේකේ සංකේතය අපි මෙන්න මේ විදිහට හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ සංකේතයක් තමයි AND gate එකේ අපිට දැක ගන්න තියෙන්නේ. එතකොට මෙන්න මේකේ අපි AB කියලා ඉන්පුට් එකක් ලබා දුන්නොත් A.B කියලා තමයි අපිට output එක ලැබෙන්නේ. එතකොට අපි මේකේ ප්‍රකාශනය ගත්තොත් එහෙනම් අපි y ට සමාන කරමු. y සමානයි A.B කියලා තමයි මෙන්න මේකේ AND gate එකේ output එක ලැබෙන්නේ. ඒ වගේම මේකට අදාළ truth table එක සත්‍යතාවක කරන ගන්න කිව්වොත් එහෙම මේකේ පුතේ තියෙන්නේ input දෙකයි. එහෙනම් input දෙකයි නම් වෙන්න පුළුවන් සිද්ධීන් ගණන 4යි. එහෙනම් අපිට පුළුවන් වෙන්න මේ විදිහට ලියන්න A B y කියලා ගමු. ඊට පස්සේ A ට අපි දානවා 0.2 1 2 ඔන්න සිද්ධීන් 4ක්. ඊට පස්සේ B ට අපි 0.1 කියලා සඳහන් කරනවා. ඊට පස්සේ y ට එන්නේ 0.0 මොකද මෙතන ගුණිතයක් වෙන්නේ. එතකොට මෙතනින් 0.0 ගියොත් output එක 0.1 ගියොත් ඒත් 0යි. මේ AND gate එකේ තියෙන විශේෂත්වය තමයි දරුවනේ සෑම අවස්ථාවක්ම සත්‍ය වන අවස්ථාවේදී පමණ ප්‍රතිදානය සත්‍ය වෙනවා. අනිත් සෑම අවස්ථාවකදී ප්‍රතිදානය මොකද වෙන්නේ? අසත්‍ය වෙනවා. එහෙනම් මේ බිඳුවෙන් අපි හඳුන්වන්නේ false ලෙසත් අසත්‍ය ලෙසත් එකෙන් හඳුන්වන්නේ අපි true කියලාත්. එහෙනම් අවස්ථාවන් දෙකම සත්‍ය වෙච්ච අවස්ථාවේ පමණයි AND gate එකේ සත්‍ය වුනේ. එතකොට දරුවන්ට තවත් ඉගෙන ගන්න ඕනේ දරුවනේ මේ gate එකකින් input දෙකක් විතරක් නෙමෙයි කිහිපයක් යන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට අපි input තුනක් යන සිද්ධියක් සලකලා බලමු. අපි මේකේ A B C කියලා input තුනක් ගමන් කරනවා මේ gate එක කරා. එහෙනම් මේකේ ප්‍රකාශනය වෙන්න ඕනේ A.B.C. මෙතන ඩොට් එකක් තියලා මම C ලියනවා. එතකොට මේකේ ඉන්පුට් තුනක් නිසා වෙන්න පුළුවන් සිද්ධීන් ගන්න කීයක් වෙනවද? 8ක් වෙනවා. ඒ වගේ වෙලාවක අපි ට්‍රූත් ටේබල් එක කොටන ගන්න ඕනේ A B C සහ y කියලා ගමු අපි. මෙහෙම ගත්තොත් එහෙම දැන් මේකේ සිද්ධීන් 8ක් නිරූපණය කරන්න ඕනේ. අපි මේ වෙලාවට දාන්නේ A ට දානවා 0.4යි 1.4යි. B ට දානවා 0.2යි 1.2යි 0.2යි 1.2යි. C ට දානවා 0.1යි 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 0.1. එතකොට අපි දන්නවා දරුවනේ AND gate එකේ අවස්ථාවන් සියල්ලම සත්‍ය වුණොත් පමණයි අවසාන ප්‍රතිදානය සත්‍ය වන්නේ. අනිකුත් සෑම අවස්ථාවකම පිළිතුර සත්‍ය වෙන. එහෙනම් මෙතන 0.0යි 0 මෙතන 0.1යි 0යි. එහෙනම් මේ සෑම අවස්ථාවකටම වගේ ඉන්නේ අසත්‍ය කියලා. නමුත් මෙන්න මේකේ අවසන් අවස්ථාව බලන්න අවස්ථාවන් තුනම සත්‍යයි. එහෙනම් ප්‍රතිදානයන් සත්‍ය වෙනවා. එතකොට ඔයක තමයි AND දිවාරයට අදාළව අපි දැනගත යුතු සංසිද්ධීන් වෙන්නේ. අපි ඊළඟට බලමු O දිවාරය කොහොමද ක්‍රියා කරන්න කියලා. අපි O දිවාරය ගත්තොත් දරුවනේ O දිවාරයේ ස්වරූපයෙන් මෙන්න මේ වගේ. එතකොට මේකේ අපි A B කියලා ඉන්පුට් එකක් දුන්නොත් මේකේ අවුට්පුට් එක වෙන්නේ A + B කියලා. එතකොට මේකේ සංකේ අපිට ප්‍රකාශනය ලියන්න කිව්වොත් එහෙම y ට සමාන කරමු A +
B කියලා තමයි මේකේ output එක එන්නේ. එතකොට ඒකේ අපිට truth table එක අදින්න කිව්වොත් එහෙම මම මෙතන කලින් එකම truth table එක use කරනවා AB මෙතනට y ගත්තොත් එහෙම දැන් ඔයාලට මතක ඇති n දිවාරයේදී අවස්ථාවන් දෙකම සත්‍ය වෙච්ච අවස්ථාව විතරයි ප්‍රතිදානයේ සත්‍ය කියලා ආවේ. නමුත් O දිවාරයේදී දරුවනේ එක් අවස්ථාවක් හරි සත්‍ය වෙනවා නම් ප්‍රතිදානය සත්‍ය වෙන බලන්න 0.0.0 එහෙනම් අවස්ථාවන් දෙකම අසත්‍ය අවස්ථාවේදී පමණයි අසත්‍ය වුනේ. අනිකුත් සෑම අවස්ථාවකදීම ප්‍රතිදානය මොකද වෙන්නේ? සත්‍ය වෙනවා. දැන් අපි ඉන්පුට් තුනක් මේකට දාලා බලමු. A B C කියලා. එතකොට මේකේ A + B + C වෙනවා. මෙතනට +C දාන්න මම මෙතන ගන්නම් දැන් මේකේ ප්‍රතිදානයන් ටික. එතකොට 0.0.0යි මෙතන එක තියෙන එහෙනම් මේකත් එකයි මේ විදිහට අනිකුත් අවස්ථා සියල්ලම සත්‍ය වෙනවා O දිවාරයේදී. ඉතින් මෙන්න මෙහෙම තමයි O දිවාරයේදී ක්‍රියාවලීන් සිදු වෙන්නේ. අපි ඊළඟට බලමු ටිකක් තරමක් වෙනස් දැන් කතා කරපු දිවාර දෙකට වඩා not දිවාරය. දරුවනේ not දිවාරය ගැන කතා කරද්දී මේකේ සංකේතය ඇවිල්ලා මෙන්න මේ විදිහට අපිට දක්වන්න පුළුවන්. මේකේ අපි A කියලා ඉන්පුට් එකක් ලබා දුන්නොත් මේකේ අවුට්පුට් එක වෙන්නේ A over bar එකක්. ඉතින් මේක අපි ප්‍රකාශන අපි මේ A over bar කියලා මෙන්න මේ විදිහට සඳහන් කරමු. ඊට පස්සේ මෙන්න මේකේ බිංදුව අපි මේ පැත්තෙන් ඉන්පුට් කරොත් අවුට්පුට් වෙන්නේ එකක්. එක ඉන්පුට් කරොත් අවුට්පුට් වෙන්නේ බිංදුවක්. එහෙනම් දරුවනේ මෙන්න මේක ඉන්වර්ට් එකක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. එතකොට අපි මේ පැත්තේ A එකක් ඉන්පුට් කරොත් එහා පැත්තට යන්නේ A bar එකක්. B ඉන්පුට් කරොත් යන්නේ B bar එකක්. බිංදු ඉන්පුට් කරොත් එකක්. එක ඉන්පුට් කරොත් බිංදුවක්. මෙන්න මේ විදිහට තමයි අපි not දිවාරය හඳුනගන්නේ. සාමාන්‍යයෙන් දිවාරයක් not gate එක හරහා ගමන් කරනකොට ඉන්පුට් එකක් over bar එකක් සහිතව තමයි output වෙන්නේ. අපි ඒ ගැන දැනගෙන ඉන්න ඕනේ. හරි. ඊළඟට අපි ඉගෙන ගමු. තවත් අපිට gate එකක් තියෙන මූලික තාර්කික දිවාරයට ඒ කතා කරන්න. මොකද තාර්කික දිවාරය? XOR gate එක. XOR gate එක කියන්නේ මොන වගේ එකක්ද? XOR gate එක කියන්නේ දරුවනේ දැන් අපි කලින් OR gate එක ඇඳා නේද? මේ OR gate එකට ඉස්සරහින් මෙන්න මේ වගේ තව අපි සංකේතයන් නිරූපණය කරලා ඒ හරහා අපේ ඉන්පුට් ලබා දෙනවා. බලන්න දැන් මම මෙතනින් A B කියලා දුන්නොත් එහෙම මේකේ අවුට්පුට් එකේ යන්නේ A XOR අපි XOR මෙන්න මෙහෙම නිරූපණය කරනවා XOR B. එහෙනම් මේක ප්‍රකාශන ලියන්න කිව්වොත් අපි ලියන්නේ y සමානයි A XOR B කියලා. හරි. එතකොට මේකේ අපි විශේෂත්වයක් තියෙනවා. බලමු මේ විශේෂත්වය ඉගෙන ගන්න අපිට truth table එකක් අදින්න වෙනවා. A B y කියලා මම ගන්නවා මෙන්න මේ විදිහට. 0.2 1 2 0.1 1 දානවා. දැන් බලන්න දරුවනේ 0.0 මෙන්න මේකදී අපි ඉගෙන ගන්නවා සමාන අවස්ථාවන් වලදී අසත්‍ය වන අතර අසමාන අවස්ථාවන් වලදී සත්‍ය වේ. එහෙනම් මේ 0.0 සමානයි නේද? එහෙනම් 0යි. 0.1යි සමානද නැහැ. අසමානයි. එහෙනම් 1යි. 1.0 අසමාන 1යි. 1 1 0. එහෙනම් අසමාන අවස්ථාවන් වලදී සත්‍ය ලෙසත් සමාන අවස්ථාවන් වලදී අසත්‍ය ලෙස නිරූපණය කරන්නේ XOR gate එක. ඉතින් එහෙනම් දරුවනේ අපි කතා කරා මූලික gate වර්ග 4ක් ගැන and or not and XOR ගැන. ඉතින් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ICT සම්බන්ධව විෂය සම්බන්ධව හරි මේ කොටස සම්බන්ධව හරි පල්ලෙහා comment box එකේ දාන්න මම ඔයාලට උදව් කරන්නම්. අපි එහෙනම් තවත් මේ logic gate ආශ්‍රිතව වීඩියෝ එකකින් ඊළඟට හමු වෙමු.
ආයිබෝවන් අද මං කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒකාබද්ධ දිවාර ගැන. මොනවද මේ ඒකාබද්ධ දිවාර කියන්නේ? දරුවනේ මං කලින් වීඩියෝ එකෙන් ඔයාලට මූලික තාර්කික දිවාර ගැන කතා කරා. ඉතින් මේ මූලික තාර්කික දිවාර එකතු වෙලා තමයි ඒකාබද්ධ දිවාර නිර්මාණය වෙන්නේ. අපි මූලික වශයෙන් දැනගත යුතු ඒකාබද්ධ දිවාර කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි NAND ගේට් එක. ඊළඟට අපිට ඉගෙන ගන්න පුළුවන් NOR ගේට් එක ගැන. ඊට පස්සේ අවසන් වශයෙන් අපි අද කතා කරනවා XNOR ගේට් එක ගැන. ඉතින් එහෙනම් අපි මුලින්ම බලමු මොකක්ද මේ NAND දිවාරය කියන්නේ කියලා. දරුවනේ NAND දිවාරය කියලා කියන්නේ අපි කලින් කතා කරපු AND ගේට් එක අපි AB කියලා AND ගේට් එකට දාමු ඉන්පුට් එක. මෙන්න මේ ඉන්පුට් එක NOT ගේට් එකක් කරහා ගමන් කිරීමෙන් පසු ලැබෙන ප්‍රතිදානය දැන් බලන්න මෙතනින් එන්නේ A.P. නමුත් මේ NOT ගේට් එක කරා නැවත ගමන් කිරීමේදී O.B over bar එකක් එනවා. එතකොට එහෙනම් මේ AND දිවාරයක් NOT ගේට් එකක් කරා ගමන් කරපුවාම තමයි NAND ගේට් එකක් නිර්මාණය වෙන්නේ. අපිට මේක නිරූපණය කරන්න පුළුවන් මේකේ සංකේතය වෙන්න මේ විදිහට. අපි වෙන්න මෙතනින් පොඩි රවුමක් දාලා මෙන්න මේ විදිහට පෙන්නන එකෙන් අදහස් කරන්නේ මේ ඇවිල්ලා NAND දිවාරය යන බව. එතකොට අපි මේක A.B over bar එකක් සඳහන් කරන්න ඕන. ඉතින් මේකට අදාළ අපි ට්‍රූත් ටේබල් එක ඇන්දොත් එහෙම බලන්න මේකේ සිද්ධිය AB අපිට A.B ගන්න වෙනවා. ඊට පස්සේ අවසානට A.B over bar. අපි බිංදු 2යි 1 2යි දානවා 0.1 0.1. දරුවනේ මෙතනින් ඉන්පුට් වෙන්නේ 0.1. දැන් බලන්න මම මේ අවස්ථාව සලකන්න. වෙන්න මේ අවස්ථාව සැලකුවොත් එහෙම A ගෙන් ඉන්පුට් වෙනවා එකක් B ගෙන් ඉන්පුට් වෙනවා බිංදුවක්. 1.0යි AND ගේට් එක කරා ගමන් කරපුවාම බිංදුවයි නැවත NOT ගේට් එක කරා ගමන් කරපුවාම 1යි. එහෙනම් මෙතනට ලැබෙන්න ඕන පිළිතුර මොකක්ද? 1. එහෙනම් මේ බිංදුව තියෙන සෑම අවස්ථාවකම 1 බවට පත් වෙනවා. 1 තියෙන අවස්ථාවන් බිංදුව බවට පරිවර්තනය වෙනවා. මේක තමයි NAND දිවාරයේ සිද්ධීන් වෙන ආකාරය. ඊළඟට අපි බලමු දරුවනේ NOR දිවාරය කොහොමද කටයුතු සිදු වෙන්නේ කියලා. NOR දිවාරයේදී වෙන්නේ දරුවනේ O දිවාරයක් කරහා O දිවාරයක් නැවත NOT ගේට් එකක් කරහා ගමන් කරපුවාම දැන් උදාහරණයක් විදිහට බලන්න මම AB කියලා ඉන්පුට් එකක් දුන්නොත් එහෙම O එකෙන් එළියට යන්නේ A+B කියලා. නමුත් A+B නැවත NOT ගේට් එක කරා ගමන් කරපුවාම A+B over bar එකක් සඳහන් කරනවා අපි. ඊට උඩින් එහෙනම් අපිට මේකේ සංකේත නිරූපණය කරන්න පුළුවන් වෙන්න මේ විදිහට O ගේට් එක ඉස්සරහින් මෙන්න මේ වගේ පුංචි රවුමක් වගේ දාලා තියෙනවා නම් ඒ ඇවිල්ලා NOR දිවාරය බව අපි දැනගන්න ඕනේ. එහෙනම් මෙතන අවුට්පුට් එක මේකේ වෙන්නේ A+B over bar. දැන් අපි මේකේ ට්‍රූත් ටේබල් එක ඇන්දොත් එහෙම අපිට AB ගන්න වෙනවා, A ධන B ගන්න වෙනවා, A ධන B bar. 0.1 0.2 1 0.1 මෙතනට එන්නේ 0.1 මම මේක මුල් වීඩියෝ කතා කරා මෙහෙම වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මෙතනට එන්න ඕනේ බිංදුව නම් 1 නම් 0 අපි බලමු මෙන්න මේ සිද්ධිය අරන් මේක උනේ කොහොමද කියලා. දැන් අපි A ට දානවා බිංදුවක්. ඒ වගේම B ට දානවා එකක්. දැන් බලන්න බිංදුව 1යි ගමන් කරපුවාම O ගේට් එක කරා 1යි. එක නැවත NOT එක කරා ගමන් කරපුවාම බිංදුව බවට පරිවර්තන වෙනවා. එහෙනම් බලන්න මේ අවසන් ප්‍රතිඵලයේ බිංදුව වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට NOR දිවාරය ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් එහෙනම් අපිට තව ඒකාබද්ධ දිවාරයක් ගැන කතා කරන්න තියෙනවා දරුවනේ අවසන් වශයෙන්. ඒ ඇවිල්ලා XNOR අපි ඒ ගැනත් කතා කරමු. එතකොට XNOR දිවාරය නිර්මාණය වෙන්නේ කොහොමද? බලමු. XNOR දිවාරය නිර්මාණය වෙන්නේ XOR ගේට් එකක් නැවත NOT ගේට් එකක් කරා ගමන් කරපුවාම තමයි මේ කියන XNOR දිවාරය හැදෙන්නේ. දැන් මෙතනට එන්නේ A XNOR B මෙතනින් යද්දී A XNOR B over bar එකක් සඳහන් වෙනවා. ඉතින් අපිට මේකේ සංකේත නිරූපණය කරන්න පුළුවන් වෙන්න මේ විදිහට
මෙන්න මේ විදිහට අපිට සංකේත නිරූපණය කරන්න පුළුවන් මේකේ. එතකොට මේකේ ට්‍රූත් ටේබල් එක ගත්තොත් අපි AB XOB වෙන්න මේ විදිහට සඳහන් කරන්න ඕනේ බිංදුව 2.1 බිංදුවයි 1.1 මෙතනට එන්නේ දරුවනේ සමාන අවස්ථාවන් වලදී බිංදුවයි අසමාන අවස්ථාවන් වලදී 1යි. ඊට පස්සේ බලන්න බිංදුව આવොත් 1 වෙනවා 1 આવොත් බිංදුව වෙනවා. බලමු අපි මේ අවස්ථාව සැලකිල්ලටගෙන Aට අපි 1 ඉන්පුට් කරනවා Bට බිංදුව ඉන්පුට් කරනවා. XO එකක් කරා මේ අවස්ථාවන් දෙක අසමාන. එහෙනම් මෙතනට එද්දී උත්තර එකක් වෙනවා. නමුත් එක නැවත නොට් ගේට් එක කරා ගමන් කරද්දී බිංදුව වෙනවා. එහෙනම් ඔයාලට පේනවා මෙතන බිංදුව ඇවිල්ලා තියෙනවා. මම හිතනවා ඔයාලට අද කතා කරපු මූලික ඒකාබද්ධ දිවාර තුනක් ගැන කතා කරා. මොනවද දිවාර තුන? NAN, NO and XNO ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා අපි තවත් ලොජික් ගේට් සම්බන්ධ කොටසකින් හමු වෙමු. මම දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ වගේම සාමාන්‍ය පෙළ තොරතුරු හා sannivedana තාක්ෂණ විෂය ආධාරන දරුවන්ට වැදගත් වෙන මේ බූලිය ප්‍රකාශනයක් ලබා දුන් විට තාර්කික දිවාරයක් අදින්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න. දරුවනේ අපිට බූලිය ප්‍රකාශනයක් ලබා දුන්නොත් දැන් නිදසුනක් විදිහට ඔයාලට දෙනවා y සමානයි a ධන b ඊට පස්සේ ධන a dot b කියලා ප්‍රකාශනයක් අපිට ප්‍රශ්නයක් දෙනවා ඒකලා මේට අදාළ තාර්කික දිවාරය සහ සත්‍යතාව වගුව පිළියෙල කරන්න කියලා. ඉතින් කොහොමද බලමු මේක සත්‍යතාව වගුවයි තාර්කික දිවාරයයි පිළියෙල කරන්නේ? දැන් මුලින්ම අපි ගේට් ටික හඳුනගෙන ඉන්න ඕනේ. දැන් අපි දන්නවා මේ ප්ලස් තියෙනවා නම් මෙතන තියෙන මොන ගේට් එකක්ද දරුවනේ? ඕ. ඩොට් තියෙනවා නම් මෙතන තියෙන මොන ගේට් එකක්ද? AND. ඒ වගේම මේ ගේට් දෙකම නැවත ගමන් කරලා තියෙනවා ප්ලස් කියන එකෙන්. ඒ කියන්නේ ඕ ගේට් එකක් කරහා ගමන් කරලා තියෙනවා. දැන් මේක අපි නිරූපණය කරන්නේ කොහොමද? බලමු. මුලින්ම අපි ඕ දිවාරයක් අදිමු. මෙන්න මේ විදිහට අපිට ඕ දිවාරයක් අදින්න පුළුවන්. ඒකට ඉන්පුට් කරනවා අපි A සහ B. දැන් AND එකක් කරා ගමන් කරලා තියෙන්නේ A සහ B ම තමයි. ඒතකොට මොකද අපි කරන්න ඕනි? මෙන්න මේකට පොඩි කනෙක්ටර් එකක් සම්බන්ධ කරලා මෙතනට අපි ගේනවා A. ඒ වගේම මෙතනටත් අපි කනෙක්ටර් එකක් සම්බන්ධ කරලා මෙතනටත් ගේනවා B. ඊට පස්සේ මේ දෙකම ගමන් කරනව නැවත මොකක් කරාද? ඕ දිවාරයක් කරහා නැවත මේ දිවාර දෙකම ඉන්පුට් කිරීමක් සිදු කරනවා. එතකොට තමයි අපිට මේ y සමානයි a ධන b ධන a තිතා b කියන ප්‍රකාශනයට අදාළව තාර්කික දිවාරය ඇදීමේ හැකියාව තියෙන්නේ. දැන් හිතන්න පුතාලා බැරි වෙලාවක් වෙන්න මෙතන b ට උඩින් b බා එකක් සටහන් කරලා තිබ්බ කියලා. එහෙනම් ඔයාලා මෙතන b o ගේට් එකට කලින් O ගේට් එකට B සම්බන්ධ වෙන්න කලින් මෙතන මොකක්ද යොදන්න ඕනේ? B යොදන්න ඕනේ. මේ නොට් එක යොදන්න ඕනේ. එතකොට මෙතනින් B බා වෙලා තමයි එළියට එන්නේ A තිතක් B බා කියලා. එහෙම නැතුව සමහරක් වෙලාවල් හිතන්න මේ O තිතක් B ඒ කියන්නේ AND එක සම්පූර්ණ උඩින් ඕව බා එකක් තියෙනවා. එතකොට මොකද කරන්න ඕනේ? ඒ කියන්නේ මේ AND කියන ගේට් එකට පස්සේ නැවත නොට් ගේට් එක කරහා ගමන් කරලා තියෙන බව තමයි එතකොට නිරූපණය වෙන්නේ. නමුත් අපිට මේක ඉතා පහසුවෙන් මෙන්න මේ විදිහට NAND ගේට් එක මෙන්න මේ විදිහට නිරූපණය කරලා පෙන්වන්න පුළුවන්. මේ විදිහට NAND එකක් කරහා ගමන් කරලා තියෙන බව. ඒ වගේම තව ඔයාලා හිතන්නකෝ දරුවනේ මෙතන තව ඉන්පුට් එකක් තියෙනවා මෙහෙම මෙන්න මේ වගේ වෙන් කරලා මෙතනින් ඩොට් එකක් තියලා තව තියෙනවා C කියලා. එහෙනම් කොහොමද දැන් මේක සම්බන්ධ වෙන්නේ? එතකොට වෙන්නේ දරුවනේ මෙතනින් මේ අවුට්පුට් වෙච්ච අවුට්පුට් එකයි තවත් C කියලා ඉන්පුට් එකකුයි දෙකක් ගමන් කරන මොකක් කරාද? AND දිවාරයක් කරා. ඔන්න එතකොට වෙන්න විදිහට තවත් මේ දිවාරේ මොකද වෙන්නේ? දිගට ගමන් කරනවා. ඉතින් තවත් මේක මම තාර්කික කරන්නකෝ. දැන් හිතන්නකෝ මෙතන මේ විදිහට බා එකක් ගහලා මේ සම්පූර්ණ බා එකක් මේ මුළු ප්‍රකාශන උඩින්ම ගහලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ කියන්නේ මෙතන මේ අවසානයේ අවුට්පුට් වෙන්න කලින් නැවත මේක නොට් එකක් කරහා ගමන් කරලා තියෙන බව තමයි අපි එහෙම තිබ්බොත් නිරූපණය කරන්න වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට දැන් මේක තේරෙන්නේ නැති කියලා මොනවා හරි අපහැදිලි කොටසක් තියෙනවා නම් පහළ කමෙන්ට් බොක්ස් එකේ දාන්න මම උදව් කරන්න. ඊට පස්සේ හරි. දැන් එහෙනම් මම ඔන්න තාර්කික දිවාරයක් අදින විදිය පැහැදිලි කරා. ඉතින් මම මුලින් තිබ්බ තැනට මේක ටක් ගාලා අරගෙන එන්න. මුලින් මම ප්‍රකාශනය දුන්නේ ඔයාලට මෙන්න මේ වගේ සරල එකක්. මෙන්න මේක A ධන B ධන A.B කියන එක මම ටක් ගාලා නැවතත් ඒක අදින්නම් ප්‍රකාශනයට අදාළ
තාර්කික දිවාරේ. B ඊට පස්සේ නැවත මේ ගමන් කරනවා මේ දෙකම O එකක් හරහා. ඔන්න ඕක තමයි අපි නිරූපණය කරේ. හරි. දැන් මීට අදාළ ට්‍රූත් ටේබල් එක අඳින්න කියනකොට දැන් අපි බලන්න ඕනේ මේක ඉන්පුට් කීයක් තියෙනවා. ඉන්පුට් දෙකයිනේ තියෙන්නේ. එහෙනම් සිද්ධීන් 4යි වෙන්න පුළුවන්. එතකොට අපි ගන්නවා A B ගන්න ඕනේ. A ධන B ගන්න ඕනේ. ඒ වගේම A ධන B ගන්නේ දරුවනේ මෙන්න මේ O ගේට් එකෙන් එන අවුට්පුට් එක පෙන්වන්න. ඊට පස්සේ A.B ගන්න ඕනේ. මොකද මේ AND එකෙන් එන අවුට්පුට් එක පෙන්වන්න. අවසාන වශයෙන් මේ දෙකම O එකක් කරා ගමන් කරන බව පෙන්වන්න අපිට y ගන්න වෙනවා. ඉතින් මේක ට්‍රූත් ටේබල් එක මෙන්න මේ විදිහට අඳින්නේ. බිංදු 2 1 1 දානවා. 1.1 1 කියලා සඳහන් කරලා මුලින්ම අපි මේක බලමු. O ගේට් එකෙන් යවලා 0.1 මෙතන A.B කියන්නේ බිංදුවරක් බිංදුවයි 1. ඊට පස්සේ අපිට තියෙන මෙන්න මේ දෙක සුළු කරන්න මේකයි මේක හරහා යවන්න තියෙන බලන්න බිංදුවයි 1 එකක් වෙනවා. මොකද මේක ඕදිවාරයක් 1.1 ඔන්න එහෙනම් මෙන්න මේ ප්‍රකාශනයට අදාළව අපි මේ ලොජික් ගේට් එකත් යන්දා ඒ වගේම ට්‍රූත් ටේබල් එකක් පිළිල කර අපි තවත් ගැටලුවක් බලමු. අපිට දෙනවා දැන් ඉන්පුට් තුනක එකක් බලන්න y සමානයි a බාධන b ඩොට් එකක් a ධන b බාධන c බලමු කොහොමද මේක අදින්නේ කියලා. දැන් බලන්න දරුවනේ මෙතන ඒක නොට් එකක් කරා ගමන් කරලා තියෙනවා. ඊට පස්සේ මේ ගේට් එක ගමන් කරන්න O එකක් කරා. ඒ වගේම මෙතන b එක නොට් එකක් කරා ගමන් කරලා තියෙනවා. ඒ වගේම මෙතන මේ ඉන්පුට් තුනම ගමන් කරන්නේ මොකක් කරාද? O එකක් හරහා. ඒ වගේම මේ අවසාන වශයෙන් මේ දෙකම ගමන් කරනවා AND දිවාරයක් හරහා. මොකද මෙතන ඩොට් එක තියෙන නිසා. දැන් අපි බලමු මේක අදින්නේ කොහොමද කියලා. මුලින්ම අපි O දිවාරය අදිමු A B ට අදාළව. ඔන්න A. දැන් මේක හරිද? නෑ. මොකද මේ A බා එකක් තමයි O එකට සම්බන්ධ වෙන්නේ. එහෙනම් අපිට වෙනවා මෙතනට නොට් එකක් කරා ගමන් කරලා තියෙන බව පෙන්වන්න. ඔන්න දැන් තමයි A බා උනේ. ඊට පස්සේ B. ඊට පස්සේ තවත් මට O එකක් අදින්න වෙනවා. මම මේකට සම්බන්ධ කරන මෙතනින් A. දැන් බැරි වෙලාව පුතාලා මෙන්න මේ නොට් එකට එහා පැත්තේ මේ කනෙක්ටර් එක ගැහුවොත් එහෙම මෙතනට එන්නේ A බා. ඒක මතක තියාගන්න. ඒ නිසා නොට් එකට ඉදිරියෙන් තමයි මේක සම්බන්ධ කරන්න ඕනේ. ඊට පස්සේ B ගන්න ඕනේ. ඔන්න මම B ගත්තා. හැබැයි බලන්න පුතේ B බා එකක් තියෙනවා. එහෙනම් මෙතන මොකක්ද සඳහන් වෙන්න ඕනේ? නොට් එකක් සඳහන් කරලා තමයි අපි B බා ඉන්පුට් කරන්නේ. ඊට පස්සේ C ඉන්පුට් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ සිද්ධීන් දෙකම ගමන් කරලා තියෙන මොකක් කරාද? AND දිවාරයක් කරහා ගමන් කරලා තියෙන. ඉතින් අපි ඒ බව පෙන්වන්න ඕනේ. ඔන්න අපි එහෙනම් මේකට අදාළ ලොජික් ගේට් එක ඇඳලා ඉවරයි. දැන් මේක ට්‍රූත් ටේබල් එක අදින්න කිව්වොත් එහෙම මේකේ සිද්ධීන් තුනක් තියෙනවා. එතකොට වෙන්න පුළුවන් සිද්ධීන් ගන්න කීයද? දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8ක්. එතකොට අපි ට්‍රූත් ටේබල් එක අදින්න A ගන්න ඕනේ, B ගන්න ඕනේ, C ගන්න ඕනේ. ඒ වගේම A බා ගන්න අවශ්‍යයි, B බා ගන්න අවශ්‍යයි. මේ නොට් එකක් තියෙනවනේ මේ බලන්න A බා තියෙනවා, නොට් B බා තියෙන නිසා A B බා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට ගන්න වෙනවා A බා ධන B ගන්න ඕනේ. ඒ වගේම A ධන B බා ධන C අරගෙන අවසානයේ y. ඔන්න අපිට ට්‍රූත් ටේබල් එකට අවශ්‍ය ඉන්පුට් ටික මම ලියලා ඉවරයි. දැන් අපි මේවා විසඳමු. අපි A ට දානවා 0.4යි 1.4යි B ට දානවා 0.2යි 1.2යි 0.2යි 1.2යි C ට 0.1 වශයෙන් දා ගන්නවා. A බා කියන්නේ මේකේ ප්‍රතිවිරුද්ධ. එහෙනම් මෙතනට වෙන්නේ 1.4යි 0.4ක් දා ගන්න ඕනේ. B බා කියන්නේ B ගේ ප්‍රතිවිරුද්ධ එක 1.1යි 0.2යි 1.2යි 0.2 පැහැදිලි නේද දරුවන්ට? මෙතන බිඳුව නිසා මෙතන 1 මෙතන බිඳුව නිසා 1 නිසා බිඳුව. ඒ විදිහට ඊට පස්සේ අපිට වෙනවා A බා එකයි B එකයි සුළු කරන්න ධන එකතු කරන්න තියෙන. එතකොට 0.1යි 1යි 0.1යි 1යි 1.1යි 1.1යි ඒ වගේම 0.1යි 1යි 0.1යි 1.1යි. එතකොට මේ වගේ එකේව ගොඩක් තමයි අපිට මේකේ අවුට්පුට් එක විදිහට ලැබෙන්නේ. ඊට පස්සේ අපි බලමු A ධන B බා ධන C. ඒ කියන්නේ කොහොමද අපි බලන්න ඕනේ? B බා එකයි A එකයි C එකයි 0.1යි. එතකොට අපිට මේකේ ගන්න වෙන්නේ
B බා ධන C ඒක ගන්න වෙනවා B බා එක ගන්න වෙනවා C එක ගන්න වෙනවා බිඳුවයි 1යි බිඳුවයි 1 ඊළඟට බිඳුවයි 1යි 1යි 1 එතකොට එක් අවස්ථාවක් හරි මේ O එක එකක් තිබ්බොත් මොකද වෙන්නේ එක විදිහට තමයි අවුට්පුට් එක එන්නේ ඊට පස්සේ අපි තුන්වෙනි අවස්ථාව මෙන්න මෙහෙම ගමු එතකොට මේකෙත් බිඳුවයි මෙන්න මේ අවස්ථාවේ බලන්න මේ අවස්ථාවේදී තුනේම තියෙන්නේ බිඳුව බලන්න A බිඳුවයි B බාත් බිඳුවයි C බිඳුව එහෙනම් මෙතනට එන්නේ බිඳුව ඊට පස්සේ තව අවස්ථාවක් ඊළඟ අවස්ථාවක් බලමු අපි හතරවෙනි අවස්ථාවත් බිඳුවයි 1යි බිඳුව එතකොට 1යි ඊළඟ අවස්ථාව 1යි බිඳුවයි 1යි එතකොට එක අවස්ථාවක් හරි සත්‍යයි නම් එක අවුට්පුට් වෙන්න ඕනේ ඊට පස්සේ අනිත් අවස්ථාවන් සියල්ලම අපිට සත්‍ය බව තමයි පෙනී යන්නේ එතකොට මෙන්න මේ විදිහට අපි A ධන B බා ධන C ගේ අවුට්පුට් එක ගත්තා. ඉතින් මේක හරි කෙලින් ඇඳ ගන්න ඕනේ නැත්තම් සුළු කරන්න පොඩ්ඩක් අපහසු වෙනවා. හරිද? හරි. දැන් අපිට අවසන් වශයෙන් බලන්න තියෙන්නේ මෙන්න මෙයාවයි මොකද කරන්න තියෙන්නේ AND ගේට් එක කරා එක්වරක් 1 1යි එක්වරක් 1 1යි එක්වරක් බිඳුවයි අනිත් සෑම අවස්ථාවකම අපිට එක විදිහට සත්‍ය විදිහට ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි මෙන්න මේ ප්‍රකාශනයට අදාළව තාර්කික දිවාරයයි ට්‍රූත් ටේබල් එකයි ගොඩනගන. ඉතින් මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. ඉතින් අපි තව චූටි එකක් බලමු. අනිත් අවස්ථාව තමයි දරුවනේ මේ බූලිය ප්‍රකාශනයක් දීලා වගේම සමහරක් වෙලාවට තාර්කික දිවාරයක් ඇඳලා ඒට අදාළ බූලිය ප්‍රකාශනය ලියන්න කියලාත් එන අවස්ථාවන් තියෙනවා. ඉතින් මම එක අවස්ථාවක් ඔයාලට නිරූපණය කරන්නම්. දැන් උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම. හරි. මෙන්න මේ වගේ අවස්ථාවක් හිතන්නකෝ. මෙතන දීලා තියෙන මෙන්න මෙහෙම. මේ වගේ තාර්කික දිවාරයක් දීලා අපිට කියනවා මේට අදාළ බූලිය ප්‍රකාශන ලියන්න කියලා. එතකොට පුතාලා කරන්න ඕනේ මෙන්න මෙහෙමයි. දැන් මෙතන තියෙන AND එකක් නේද? එතකොට බලන්න එකට ඉන්පුට් වෙන්නේ මොනවද? A සහ B ඉන්පුට් වෙනවා. මෙතනට අපිට ලියන්න පුළුවන් A.P කියලා. ඊට පස්සේ බලන්න මෙතන කනෙක්ට් වෙලා තියෙන කාටද B ට. එතකොට B නොට් එකක් කරා ගන්න කළා මෙතනට B by C ඇවිල්ලා තියෙනවා. නම් මෙතනින් අවුට්පුට් වෙන්නේ B bar ධන C. ඇයි ඒ? මෙතන O ගේට් එකක් නිසා. ඊට පස්සේ බලන්න මෙතන තියෙන්නේ NAND ගේට් එක. එහෙනම් මෙන්න මෙයයි මෙයාවයි ගමන් කරන්නේ මොකක් කරාද? NAND ගේට් එක කරේනවා ලියනවා A තිතක් B ඩොට් එකක් තියලා B bar ධන C සම්පූර්ණ බා එකක් ගහන්න ඕනේ. මොකද මෙතන NAND එකක් නිසා. ඊට පස්සේ මෙතන මොකද වෙලා තියෙන්නේ? මෙතනට C ඇවිල්ලා තියෙනවා. එහෙනම් අවසානයේ මේක ප්‍රකාශන ලියන්න කිව්වොත් අපිට ලියන්න පුළුවන් y සමානයි A.B B bar plus C සම්පූර්ණ ඕවර් එකක් plus C කියලා. ඔන්න මෙන්න මේ වගේ තාර්කික දිවාරයක් ඇතුළේ බූලිය ප්‍රකාශන ලියන්න කිව්වොත් අපි මෙන්න මේ විදිහට තමයි මේ බූලිය ප්‍රකාශනය ලියා දක්වන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් එහෙනම් මම හිතනවා ඔයාලට මේ තාර්කික දිවාර සම්බන්ධව තිබ්බ ගැටලු මොන හරි ගැටලු තිබ්බා නම් ඒක निराකරණය කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැති කියලා. නමුත් තාමත් ගැටලු තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ දාන්න මම ඔයාලට උදව් කරන්න. අපි තවත් වීඩියෝ එකකින් ළඟදීම හමු වෙමු. අයිබෝවන් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂය හදාරන දරුවන් අනිවාර්යෙන් දැනගත යුතු සාර්ව දිවාරය. එහෙම නැත්නම් යුනිවර්සල් ගේට් ගැන. ඇයි අපිට මේ යුනිවර්සල් ගේට් අවශ්‍ය වෙන්නේ? අපි දන්නා දරුවනේ සර්කිට් නිර්මාණය වෙන්නේ මේ ලොජික් ගේට්ස් යූස් කරලා. ඉතින් මේ ලොජික් ගේට්ස් අසීමිත සංඛ්‍යාවක් භාවිතා වෙනකොට ඒට වැය වෙන විදුලිය වැඩි, විදුලි පරිභෝජනය වැඩි, ඒ වගේම වේගවත් බව අඩු වෙනවා. අපිට පුළුවන් නම් මේ සර්කිට් එක නිර්මාණය කරන්න
යොදා ගන්න ලොජික් ගේට්ස් ප්‍රමාණය අඩු කරන්න අපිට පුළුවන් සර් මේ උපකරණවල වේගය වැඩි කරන්න වගේම ඒවට වැය වෙන විදුලි පරිභෝජනයත් අඩු කරන්න. ඉතින් මේ විදුලි පරිභෝජනය අඩු කරන්න වේගය වැඩි කරන්න තමයි අපි යුනිවර්සල් ගේට් භාවිතා කරන්නේ. අපිට ප්‍රධාන වශයෙන් යුනිවර්සල් ගේට් දෙකක් හඳුනා ගන්න පුළුවන්. අර මම මුලින් කතා කරපු නැන් සහ නෝ අපි මූලික වශයෙන් යුනිවර්සල් ගේට් කියලා හඳුනා ගන්නවා. ඉතින් මේ නැන් ගේට් එකනොත් නෝ ගේට් එකනොත් අපිට and or not කියන මූලික තාර්කික දිවාර නිරූපණය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු NAND ගේට් එක භාවිතා කරලා කොහොමද not එක o එක ඒ වගේම and එක නිර්මාණය කරගන්නේ කියලා. මම ඉතින් මුලින්ම ඔයාලට පෙන්නන්නම් කොහොමද අපි NAND දිවාරය භාවිතා කරමින් not දිවාරය නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් දරුවනේ දැන් අපි බලමු NAND දිවාරෙන් කොහොමද not දිවාරය මේ නිර්මාණය කරගන්නේ කියලා. අපි දන්නවා NAND දිවාරේ මෙන්න මේ වගේ ස්වරූපයක් තියෙන්නේ. අපි මේකට A ඉන්පුට් කරනවා මෙතනින්. ඒ වගේම මම මෙතනින් නැවතත් A ඉන්පුට් කරනවා. එතකොට මේකේ අවුට්පුට් එක වෙන්නේ A තිතක් A බා. හරිද? එතකොට මතක තියාගන්න දරුවනේ දැන් මේක මම මේ එකම ඉන්පුට් එකනේ මේකෙන් මේ NAND ගේට් එකෙන් මේ ඉන්පුට් කරලා තියෙන්නේ. එතකොට මේක not ගේට් එකක් ස්වරූපයට තමයි කටයුතු කරන්නේ. ඊට පස්සේ දැන් අපි මේක not ගේට් එක බවට පරිවර්තනය වෙන්නේ මෙන්න මෙහෙමයි. A තිතක් A බා සමානයි දරුවනේ A බාට. ඒට හේතුව මොකක්ද කියන්න ඔයාලා දන්නවද? හේතුව තමයි මේ බූලිය ප්‍රකාශන සුළු කරනකොට අපි ඉගෙන ගන්නවා නීතින් කිහිපයක්. මම ඉදිරියේදී කියලා දෙන්නම් මොන කොහොමද මේක සුළු කරන්නේ කියලා. එතකොට මේ නීතින් කිහිපෙන් එක නීතියක් තියෙනවා තදේභාවී න්‍යාය කියලා. ඒකෙදි කියනවා A තිතක් A සමානයි Aට කියලා. එහෙනම් මෙතන තියෙන්නේ A තිතක් A බා. එහෙනම් දරුවනේ අපිට මේක සමාන කරන්න පුළුවන් A බාට. එහෙනම් අපිට මෙන්න මේ කියන NAND දිවාරයෙන් පුළුවන් not දිවාරය නිරූපණය කරන්න. දැන් අපි ඊළඟට බලමු කොහොමද NAND දිවාරය භාවිතා කරමින් O දිවාරය නිර්මාණය කරගන්නේ කියලා. දැන් බලමු අපි NAND දිවාරයෙන් කොහොමද O දිවාරය නිර්මාණය කරගන්නේ කියලා. මම ඉතින් මේකට NAND දිවාර 3ක් අදිනවා. බලන්න. මෙන්න මෙහෙම. මම මෙතනින් ඉන්පුට් එක දෙනවා A කියලා. එතකොට මෙතනින් A මෙතනින් එකක් ගන්නවා. මම නැවතත් B කියලා මෙතනට දෙනවා. එතකොට මෙතනත් B එනවා. ඊට පස්සේ අවසානයේ මේ ඉන්පුට් දෙකම නැවත NAND දිවාරයක් කරහා ගමන් කිරීමක් සිදු කරනවා. ඊට පස්සේ මෙතනින් එන්නේ දරුවනේ A තිතක් A බා. ඊට පස්සේ මෙතනින් එනවා B තිතක් B බා. එතකොට අපි දන්නවා දරුවනේ මෙන්න මේක සමාන වෙනවා A බාට කියලා, මේක සමාන වෙනවා B බාට කියලා. ඊට පස්සේ මේකෙන් අවසානයේ මෙතන තියෙන්නේ NAND ගේට් එකක්. එතකොට මෙතනින් මම ඉන්පුට් කරනවා මේ A බායි B බායි. එතකොට මේක සඳහන් වෙනවා A බා තිතක් B බා තිතක් සම්පූර්ණ බා එකක්. ඊට පස්සේ මෙන්න මේක සමාන වෙනවා කියලා කියනවා O ගේට් එකට. බලන්න කොහොමද ඒක වෙන්නේ කියලා. A බා තිතක් B බා සමානයි බා සමාන වෙනවා කියලා කියනවා A ධන B ට. මෙන්න මෙහෙමයි මේක සිදු වෙන්නේ. දැන් අපි ඉගෙන ගන්න තියෙනවා ද මෝගන් ලෝ එක යටතේ A තිතක් B බා සමානයි A බා ධන B බා කියලා. අන්න ඒ න්‍යාය අනුව අපිට පුළුවන් මේක සුළු කරන්න. මම මේක දැන් සුළු කරන විදිය පෙන්නන්නම්. දැන් මෙතන තියෙන්නේ A බා තිතක් B බා සම්පූර්ණ O බා එකක්. ඉතින් ඒක A දන්න B ට සමාන වෙන්න මෙන්න මෙහෙමයි. ද මෝගන් න්‍යායට අනුව අපිට පුළුවන් මේක මෙහෙම ලියන්න. A බා තිතක් B බා සම්පූර්ණ බා සමානයි. මේක සුළු කරද්දී ඩොට් එක අයින් වෙලා ප්ලස් වෙනවා. ඒ වගේම මෙතන බා එකක් දෙනවා, මෙතන බා එකක් දෙනවා. මේ දෙකට වෙන වෙනම බා එක අපිට සඳහන් කරන්න වෙනවා. ඊට පස්සේ අපි දන්නවා ද්විත්ව අනුපූරක න්‍යායට අනුව A බා සමානයි A. එහෙනම් අපිට ඒ අනුව A බා සමානයි A ගන්න පුළුවන්. ඒ වගේම ධන B බා සමානයි B. එහෙනම් අවසන් වශයෙන් අපිට මෙන්න මේක මෙන්න මේට A ධන B ට සමානයි කියලා නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔහොමයි NAND එකෙන් O දිවාරය නිර්මාණය කරගන්නේ. ඊට පස්සේ අපි බලමු කොහොමද NAND එකෙන් AND දිවාරය නිර්මාණය කරගන්නේ කියලා. AND දිවාරය නිර්මාණය කරගන්න මේකට දරුවනේ මට අවශ්‍ය වෙනවා NAND දිවාරයක්. ඔන්න A ගත්තා. මෙතනින් මම B ඉන්පුට් කරා. එතකොට මෙතනින් එළියට එන්නේ A තිතක් B බා කියලා. ඊට පස්සේ මම නැවතත් මෙතන මෙන්න මේ ඉන්පුට් එක නැවත NAND ගේට් එක කරහා යවනවා.
එතකොට A තිතක් B බා වෙනවා. බලන්න මේක වෙන්නේ කොහොමද කියලා. A තිතක් B බා ලෙස සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා දැන් මෙතන දැන් ඔයාලට ගැටලුවක් තියෙන්න පුළුවන්. මම මේ ගැටලුව කියන්න. දැන් මෙතන A තිතක් B බානේ තියෙන්නේ. දැන් එතකොට මෙතනින් යන්නේ A තිතක් B බා මෙතනිනුත් යනවා. මෙතනිනුත් A තිතක් B බා යනවා. ඊට පස්සේ ඇයි මම එහෙම නැතුව ඊට පස්සේ මම මේක වෙන්න මේ විදිහට නැතුව මෙහෙම සඳහන් කරන්න පුළුවන්. තිතක් B බා ධන A තිතක් වෙන්න මෙහෙම නැතුව මෙහෙම සඳහන් කළේ කියලා. ඉතින් අපි අර ඉගෙනගෙන තියෙනවා තදේභාවී න්‍යායට අනුව අපිට මෙහෙම සටහන් කරන්න පුළුවන් කියලා මම කලින් පැහැදිලි කරා. ඊට පස්සේ මේක ඇන්ඩ් එකට සමාන වෙන්නේ මෙන්න මේ නිසා. මම මෙතන මේක වෙනම ලියන්නම්. A තිතක් B බාබා සමාන වෙනවා කියනවා A තිතක් B ට. ඒට හේතුව තමයි දරුවනේ ද්විත්ව අනුපූරක න්‍යාය. දැන් ද්විත්ව අනුපූරක න්‍යාය අපි ඉගෙනගෙන තියෙනවා. ඕවබා දෙකක් තියෙනවා නම් ඒ සමාන වෙනවා ඒ අගේටම කියලා. දැන් උදාහරණයක් විදිහට ඒ ඕවබා දෙකක් තිබ්බොත් ඒ ඒට සමාන වෙනවා. එහෙනම් අන්න ඒ නීතිය අනුව අපිට පුළුවන් මෙතන A තිතක් B කියලා සඳහන් කරන්න. ඉතින් එහෙනම් මම හිතනවා ඔයාලට මේ නැන් දිවාරයේ භාවිතයෙන් and or not දිවාර නිර්මාණය කරගත් විදි ආකාරය පිළිබඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මෙන්න මේ විදිහටම තමයි no දිවාරයේ භාවිතා කරනුත් not එකයි and එකයි o එකයි නිර්මාණය කරගන්න. ඔය න්‍යායෙන්ම තමයි භාවිතා වෙන්නේ. ඉතින් එහෙනම් අපි ඒ සම්බන්ධව තවත් වීඩියෝ එකකින් හමු වෙමු. වැඩේ පටන් ගමු. අද අපි කතා කරන්න යන්නේ න්‍යායන් සම්බන්ධව. පුතේ අපිට මූලික වශයෙන් න්‍යායන් 9ක් ඉගෙන ගන්න තියෙනවා. මම මුලින් කට්ටියට හිටපු කට්ටියට මම පැහැදිලි කරා. මම නැවතත් ඔයාලට පැහැදිලි කරන්න මොනවද මේ අපිට ඉගෙන ගන්න තියෙන න්‍යායන් 9 කියලා. පළවෙනි එක ආදේශකර න්‍යාය, දෙවෙනි එක සංඝටන න්‍යාය, තුන්වෙනි එක විඝටන න්‍යාය, හතරවෙනි එක සාම්‍ය නීතිය, හතරවෙනි එක සමතිරික්ත න්‍යාය, හයවෙනි එක තදේවභාවී න්‍යාය, හත්වෙනි එක ප්‍රතිලෝම න්‍යාය, අටවෙනි එක මෝගන් න්‍යාය, ඒ වගේම නවවෙනි එක ද්විත්ව අනුපූරක න්‍යාය කියලා අපිට මූලික වශයෙන් න්‍යායන් 9ක් හඳුනා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මුලින්ම මොකක්ද මේ ආදේශකර න්‍යාය කියන්නේ කියලා. හරි. අපි මුලින් බලමු තදේවභාවී න්‍යාය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද පුතේ මේ තදේවභාවී න්‍යාය කියන්නේ? තදේවභාවී න්‍යායන් කියන්නේ දැන් මම වෙන්න මේ එක කොටසක් අරගෙන ඔයාලට පැහැදිලි කරන්නම් මේක. දැන් උදාහරණයක් විදිහට වෙන්න මේ අවස්ථාව හිතන්න. වෙන්න මේ අවස්ථාවේදී කියනවා A.A සමානයි. නැත්නම් A.A equal වෙනවා කියලා Aට. අපි මේ අවස්ථාව පැහැදිලි කරන්නම් ඔයාලට. දැන් උදාහරණයක් විදිහට පුතේ මෙතන තියෙන්නේ n දිවාරයක්. දැන් එතකොට මේ n දිවාරයට පුතේ මෙතන අපි A කියලා ගත්තොත් මෙතනට පුතේ අපි එක ඉන්පුට් කරොත් එතකොට මෙතනනුත් ගමන් කරන්නේ එක. එතකොට එක් වරක් එක අපි දන්නවා එකයි කියලා. එහෙනම් ඔයාලට පේනවා එකයි ඉන්පුට් වුණොත් එක ලෙසම එනවා. ඒ කියන්නේ අපි එහෙනම් මෙතනින් A ගෙන් ඉන්පුට් කරපු අගයම තමයි පුතේ අපිට මෙන්න මෙතන A කියලා ආවේ. ඉතින් ඒ නිසා ඒ තදේවභාවී න්‍යායයේදී කියනවා A සමානයි A කියලා, ඒ වගේම A සමානයි A කියලා, ඒ වගේම A බාට ඒ වගේම A බා ඉක්වල් වෙනවා කියලා A බාට. ඉතින් ඕක තමයි තදේවභාවී න්‍යාය කියන්නේ. ඉතින් අපි මේක ගාන ඇසුරෙන් තේරුම් ගමු. දැන් බලන්න පොඩ්ඩක් මෙන්න මේ ගාන. දැන් පුතේ මෙන්න මේ ගානේ A ධන AC ධන BA ධන BC කියලා දීලා තියෙනවා. එතකොට මෙන්න මෙතන තනි A එකක් බවට පත් කරගෙන තියෙන්නේ මෙන්න මේ කියන තදේවභාවී න්‍යායය. උදාහරණට මේක ගැටලු තියෙනවා නම් මම අවසානයෙන් අහන්න අහන්න තියෙන කට්ටියට පුළුවන් මේ කමෙන්ට් කරන්නත් පුළුවන්. නැත්නම් කමෙන්ට් කරලා හරි ප්‍රශ්න තියෙනම ඉදිරිපත් කරන්න මම ඒවට උත්තර ලබා දෙන්න. ඉතින් මෙතනදී මෙතන තියෙන්නේ A.A කියන එක. ඒ කියන්නේ A දෙකක් මෙන්න මේ වගේ n දිවාරයක් තුලින් ගමන් කරලා තියෙන. ඉතින් මේකේ ප්‍රතිඵලයේ සමාන වෙන හින්දා තනි ඒකට අපිට පල්ලෙහාට මේ A දෙක ලියන්න නැතුව තනි A එක ලියන්න පුළුවන්. ඉතින් ඕක තමයි තදේවභාවී න්‍යායෙන් අපි කතා කරන්නේ. ඉතින් අපි ඊළඟට තව න්‍යායක් ගැන කතා කරමු.
යාළුවෝ කිහිප දෙනෙක් මැසේජ් එකක් දාලා තියෙනවා ඇහෙන්නේ නැහැ කියලා අපි පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කරමු. හරි හරි ඇහෙනවා කියලා මැසේජ් කරලා තියෙනවා. හරි කමන්න නැහැ පුතේ. අපි මේක කන්ටිනියු කරමු. දැන් අපි ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ අපිට සර්ව සාම්‍ය න්‍යාය. මොකක්ද මේ සර්ව සාම්‍ය න්‍යායෙන් කියන්නේ? බලන්න ඒකෙදි කියනවා 1.a equal වෙනවා කියලා ඒට. ඒ වගේම 0 plus a equal වෙනවා කියලා ඒට. අපි ඉතින් මෙන්න මේ විදිහට තේරුම් ගමු. මම මේක එක්සැම්පල් එකක් අසුරෙන් ඒකත් පුතාලට පැහැදිලි කරන්න. ඒකට මම ගන්නම් මෙන්න මේ අවස්ථාව. මෙන්න මේ අවස්ථාව ගන්න පැහැදිලි කරන්න. දැන් මෙතන තියෙන්නේ එන්න මේ වගේ සිද්ධියක්. දැන් බලන්න පුතේ මෙතන දැන් අපි හිතමු a කියලා. එතකොට මෙතන බිඳුව ඉන්පුට් කරොත් මෙතනනුත් ඉන්පුට් කරන්න වෙන්නේ මොකක්ද? බිඳුව. එතකොට බිඳුව වරක් බිඳුව සමානයි බිඳුවමයි. අන්න ඒ නිසා තමයි අපි මෙතනින් a.a equal වෙනවා කියලා බිඳුවට කියන්නේ. මේකට තමයි එක්සැම්පල් එකක් අසරින් වලට පැහැදිලි කරන්නම් ගණය ස්ට්‍රේට්. දැන් පුතාලට පේන්න තියෙනවා පුතේ මේකේ වෙන මේ අවස්ථාව බලන්නකෝ. 1 ධන b 1 ධන b සමානයි 1 ධන b සමානයි 1 කියලා. එතකොට මෙන්න මේ අවස්ථාව අරගෙන තියෙන්නේ මෙන්න මේ කියන සර්ව සාම්‍ය න්‍යායය. අපි ඊළඟට බලමු මොකක්ද මේ ප්‍රතිලෝම න්‍යායෙන් කතා කරන්නේ කියලා. ප්‍රතිලෝම න්‍යායෙත් අපිට ආකාර දෙකක් ඉගෙන ගන්න වෙනවා. එකක් ඇවිල්ලා ගුණිතාකාරය, අනිත් එක ඇවිල්ලා ආකලන ආකාරය. බලමු අපි මේකෙන් ගානක්. දැන් පුතේ මෙන්න මෙතන දැන් පුතාලට පේනවාද මෙන්න මෙතන b ධන b බා වෙනුවට මම මෙතන පල්ලෙහෙන් සඳහන් කරලා තියෙන එක. ඉතින් ඒකට යොදා ගන්න නීතිය තමයි මේ ප්‍රතිලෝම න්‍යායයේ තියෙන ආකලන ආකාරය. දැන් මෙතන තියෙනවා a ධන a බා සමානයි 1 කියලා. අපි මේකට පොඩි ගේට් එකක් ඇදලා මේක තේරුම් ගමු. දැන් මම අදින ඕ ගේට් එකක්. රූපේ නම් ඒ තරම් ලස්සන නෑ. මොකද මම මේ මවුස් එක භාවිතයෙන් තමයි මේක අඳින්නේ. ඊට පස්සේ මෙතන නොට් එකක් කරහා ගමන් කරලා තමයි ඕදිවාරයට මෙයා සම්බන්ධ වෙන්නේ. හරි. දැන් මෙතන තියෙන්නේ A, මෙතන තියෙන්නේ මෙතනින් A ගමන් කරපුවාම A බා බවට පත් වෙනවා. එතකොට මෙතනින් කියනවා A ධන A බා සමානයි 1ට කියලා. දැන් පුතේ අපි බලමු මෙතනින් 1 ඉන්පුට් කරලා. දැන් 1 ඉන්පුට් කරාට පස්සේ මෙතනට ගිය ගමන් කරන්නේ මොකද? මෙතන 1 එනවා. 1 ආවට පස්සේ මේක හරහා ගමන් කරද්දී මේක බිඳුව බවට පත් වෙනවා. එතකොට 1යි බිඳුවයි මොකද වෙන්නේ? එකම තමයි. එහෙම නැත්නම් පුතේ අපි මෙතනින් 1 වෙනුවට අපි මෙතන මේ බිඳුව ඉන්පුට් කරලා බලන්න. එතකොට මෙතන බිඳුව ඉන්පුට් කරොත් මෙතනට බිඳුව එනවා. ඒ වගේම මෙතනට නැවත ගමන් කරද්දී බිඳුව ඇවිල්ලා නොට් එක හරහා ගමන් කරපුවම මොකද වෙන්නේ? නැවත එකක් බවට පත් වෙනවා. එහෙනම් මෙතනත් බිඳුව එකයි ගියොත් ඒත් එක වෙන්නේ. ඒ නිසා තමයි පුතේ අපි කියන්නේ a ධන a බා සමානයි 1යි. ඒ වගේ අවස්ථාවක අපිට a ධන a බා ලියන්න නැතුව 1 ලියා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙතන ඒ නිසා තමයි b ධන b බා වෙනුවට 1 සඳහන් කරලා තියෙන්නේ. හරි. අපි තවත් ගැටලුවකට යමු. ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙන්නේ ද මෝගන් න්‍යාය. ද මෝගන්ගේ න්‍යාය. අපි බලමු කොහොමද මේකෙදි කතා කරන්නේ කියලා. මේකෙදි කියනවා a.b සම්පූර්ණ බා equal වෙනවා කියලා a බා ධන b බාට. ඒ වගේම මේකෙත් මතක තියාගන්න මේකෙත් ගුණිතාකාරය සහ ආකලනාකාරය කියලා ආකාර දෙකක් අපිට හඳුන ගන්න තියෙනවා. ඉතින් මේකෙන් මම එක අවස්ථාවක් දරුවන්ට පැහැදිලි කරන්න මෙන්න මේ අවස්ථාව. අපි මේකට ගේට් දෙකක් අදිමු. පළවෙනි ගේට් එක මම අදිනවා මෙන්න මේ විදිහට. එතකොට පුතේ මෙතන තියෙන්නේ මෙතන මම මෙතනට A කියලා සඳහන් කරනවා. මෙතනට මම B කියලා සඳහන් කරනවා. එතකොට මේකේ අවුට්පුට් එක විදිහට අපි දන්නවා නැන්දි වාරයකින් අපිට අවුට්පුට් වෙන්නේ A.B බා කියලා. හරි ඊට පස්සේ මම අදිනවා පුතේ ඊළඟට වෙන්න මේක ඕදි වාරයක් අදිනවා. ඕදි වාරයට සම්බන්ධ කරන්න ඕනේ මම නොට් එකක් කරහා ගමන් කරලා එන A ඒ වගේම නොට් එකක් කරා ගමන් කරලා එන B. හරි. ඒකෝර දැන් මෙතන තියෙන්නේ A B.
පුතාලට මෙන්න මේ වගේ ගැටලුන් පුතේ එනවා. දැන් සාමාන්‍යයෙන් මට මතක විදිහට 2018 අවුරුද්දේ MCQ එකක් ඇවිල්ලා තියෙනවා 14ට හරි 15ට හරි මට හරියට මතක නැහැ. ඒකේ මෙන්න මේ විදිහට එක බිඳුව දාලා තමයි අපිට මේ තුල්ලේ වෙනවද කියලා බලන්න තිබ්බේ. ඒ නිසා දරුවෝ හැම වෙලාවෙම මෙන්න මේ ක්‍රමයේ පුරුදු වෙන්න. ගේට් එකක් තියෙනකොට ඉන්පුට් එකක් සමාන අවසාන වශයෙන් අවුට්පුට් එක කියන්නේ තුල්ලේ වෙනවද කියලා බලන්න සමාන ඉන්පුට් ලබා දෙන්න මේ පුරුදු වෙන්න. මම ඒක එක එක්සැම්පල් එකකින් පෙන්නන්නම් පුතාලට තව මේ ටිකකින්. ඉස්සෙල්ලා අපි මේක තේරුම් අරගෙන ඉමු. දැන් පුතේ මෙතනට මම ඉන්පුට් කරනවා බිඳුව. මෙතනට මම ඉන්පුට් කරනවා 1. දැන් එතකොට බිඳුව වරක් 1 බිඳුවයි 1යි ඇන්ඩි වාරයක් කරා ගිහම මොකක්ද වෙන්නේ? බිඳුව බවට පත් වෙනවා. නමුත් ඒක නැවත මේක මෙතන තියෙන නැන්ඩි වාරයක්. එහෙනම් බිඳුව නැවත නොට් එකක් කරා ගමන් කරාට පස්සේ මොකක් බවට පත් වෙනවද? 1 බවට පත් වෙනවා. දැන් අපි බලන්න ඕනේ මෙතනින් එක වගේම මෙතනත් Aට බිඳුවයි Bට 1යි දුන්නොත් එකක් එයිද කියලා. දැන් බලන්න මෙතන බිඳුව නොට් එක කරා ගමන් කරද්දී 1 වෙනවා. මෙතන එක නොට් එක කරා ගමන් කරද්දී බිඳුව වෙනවා. දැන් 1යි බිඳුවයි කීයද? 1 බවට පත් වුණා නේද? එහෙනම් දැන් පුතාලට තේරෙනවා නේද? මේ ගේට් දෙකම සමාන බව. ඉතින් ඒ නිසා අපිට පුළුවන් A.B බා තියෙන වෙනුවට අවශ්‍ය නම් A බා ධන B බා කියලා සඳහන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ විදිහටම තමයි ආකලන ආකාරයේදී සිදු වෙන්නේ. ඉතින් ගැටලු තියෙනවා නම් පුතේ ඔන්න මම නැවතත් සඳහන් කරන පුතාලට ක්‍රම කිහිපයක්ම තියෙන මාත් එක්ක සම්බන්ධයෙන් පළවෙනි එක ලංකාවේ ගොඩක් කටි දරුවෝ දන්නවා මගේ YouTube channel එක. ඉතින් ඔයාලට එතනට ගිහිල්ලත් මම මේ logic gate සම්බන්ධව පාඩම් මාලාවක් කරන් යනවා. එතනට ගිහිල්ලා කමෙන්ට් කරන්න පුළුවන් තියෙන ප්‍රශ්න. එහෙම නැත්නම් මගේ වෙබ්සයිට් එකට ගිහිල්ලත් ඔයාලට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් අපේ ICT මහගෙදර WhatsApp group එක තියෙනවා. එතනට සම්බන්ධ වෙලා ඔයාලගේ ගැටලු ඉදිරිපත් කරන්න. අපි කොහොම හරි කොරෝනා ටයිම් නෙමෙයි රටේ මොන ප්‍රශ්නය ආවත් අනිවාර්යෙන් ICT වලට හොඳ රිසල්ට් එකක් ගන්න වැඩසටහන අපි නවත්තන්නේ නැහැ. ඒ නිසා අපි දිගටම දරුවොත් එක්ක ඉන්නවා. ගැටලු තියෙනවා නම් ඒවට ඉදිරිපත් කරන්න අපි ප්‍රශ්න සාකච්ඡා කරමු. මේ සතිය ඇතුළතම මම පුතාලට සම්පූර්ණයෙන්ම 2018 2019 ප්‍රශ්න පත්තරත් Zoom හරහාම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තියෙන ගැටලු තියෙන ප්‍රශ්න අවුල් සහගතයන් අමතක නොකර මගෙන් අහන්න මට ඒවා ඉදිරිපත් කරන්න. හරි. එහෙනම් මේ ද මෝගන් න්‍යායයෙන් සිදුවන ආකාරය මේ දෙක ඊක්වල් වෙන ආකාරය පුතාලට තේරෙන්නේ නැති. අපි බලමු මේකෙත් ගැටලුවක් පුංචි. දැන් පුතේ මෙන්න මෙතන බලන්න පොඩ්ඩක්. දැන් මේකේ බැලුවොත් එහෙම මම මෙතන තියෙන මේ මෙතන තියෙන පුතේ BC බා. මෙතන තියෙන BC බා. දැන් මට මේක සුළු කරගන්න අවශ්‍ය නිසා මම මොකද කරලා තියෙන්නේ? මේක B බා වෙනම C බා වෙනම වෙනම සඳහන් කරලා තියෙනවා. ඉතින් එතකොට මේකට මම භාවිත කරපු ලෝ එක තමයි ද මෝගන් මේ න්‍යාය. ඉතින් මම මේ මෙතන ඉදිරිපත් කරලා තියෙන ගැටලු කිහිපයක් පුතාලට අනිවාර්යෙන් PDF එකක් විදිහට මගේ වෙබ්සයිට් එකේ දාන්නම්. එතන ඩවුන්ලෝඩ් කරගන්න එතනට ගිහිල්ලා. හරි. ඊළඟට ජනප්‍රියම න්‍යාය මොකක්ද? ද්විත්ව ප්‍රතිලෝම න්‍යාය. අපි බලමු ද්විත්ව ප්‍රතිලෝම න්‍යායද මොකද වෙන්නේ කියලා. අයියා මේකෙදි කියනවා පුතේ A සමානයිලු A බා බාට. දැන් බලන්න මෙන්න මේ අවස්ථාව. මෙතන අදිනවා නොට් දිවාරයක්. පස්සේ වෙයිටින් රූම් එකේ කට්ටියක් ඉන්නවද කොහෙද ඇඩ්වෙන් බලාගෙන. හරි තවත් යාළුවෝ කිහිප දෙනෙක්ම ඉන්නවා පුතේ එකතු වෙන්න අපි ඒ කට්ටියවත් ඉක්මනට ඇඩ් කරගමු නේද? හරි අපිට යාළුවෝ මං හිතන්නේ 60කට 4 දෙනෙක් එකතු වෙලා ඉන්නවා. අපි ඒ කට්ටියවත් එකතු කරගමු. හරි ඊළඟ දවසේ යාළුවෝට මම කලින් ලින්ක් එක එවන්නම් ඉන්වයිට් කරලා. එතකොට කලින් කට්ටිය එකතු වෙලා ඉන්න. එතකොට අපිට වැඩසටහන හරි වෙලාවටම කන්ටිනියු කරගැනීමේ හැකියාවක් තියෙනවා. සර් වෙයිටිං රූම් එක අයින් කරන්නකෝ. ඕකේ. හරි. දැන් පුතේ බලන්න ද්විත්ව ප්‍රතිලෝම න්‍යායදී මම මොකද අපි සඳහන් කරගත්තේ මෙතන මම එක නොට් දිවාරයක් යන්දා ඊට පස්සේ තවත් මම නොට් දිවාරයක් මෙතනින් අදිනවා. ඒතර බලන්න නොට් එකක් කරා ගමන් කරනවා. දැන් පුතේ මම මෙතනින් A ඉන්පුට් කරොත් මෙතනට එන්නේ මොකක්ද? A බා. ඊට පස්සේ නැවතම නොට් එක හරහා මේ A බා ගමන් කරාට පස්සේ මොකද වෙන්නේ? තවත් ඕවර් බා එකක් සඳහන් කරන්න වෙනවා. එතකොට වෙන්න මෙයාගේ ප්‍රතිඵලයයි මෙයාගේ ප්‍රතිඵලයයි සමානයි කියනවා. බලමු මේක ඇත්තද කියලා. දැන් මෙතනින් පුතේ මම එක ඉන්පුට් කරොත් මෙතනට එන්නේ මොකක්ද? බිඳුව.
නැවත මේක නොට් එකක් කරා ගමන් කරපුවා මොකද වෙන්නේ? එක බවට පරිවර්තනය වෙනවා. ඉතින් එහෙනම් පුතාලට තේරෙනවා දැන් ද්විත්ව ප්‍රතිලෝම න්‍යායෙන් සිදුවන්නේ මොකක්ද කියලා. ඉතින් මේකත් අපි ගැටලුවක් ආශ්‍රයෙන් තේරුම් ගමු. දැන් පුතේ බලන්න මෙන්න මේ අවස්ථාව. දැන් මෙතන සඳහන් වෙලා තියෙනවා b බාබා කියලා. ඉතින් එතකොට මේ පල්ලෙහා මම ඒක b තනි b එකක් බවට සඳහන් කරලා තියෙනවා. ඉතින් එහෙම කරන්න පුළුවන් උනේ මට මොන න්‍යායක් භාවිතා කරමින්ද? ද්විත්ව ප්‍රතිලෝම න්‍යාය භාවිතා කරමින්. ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙනවා නියදේශ න්‍යාය. ඉතින් මෙන්න මේකෙත් අපිට ආකාර දෙකක්ම තියෙනවා ඉගෙන ගන්න. එකක් ඇවිල්ලා ගුණිතාකාරය, අනිත් එක ඇවිල්ලා ආකලන ආකාරය. ඉතින් මේක නම් පැහැදිලි කරන්න තරම් ලොකු න්‍යායක් නෙමෙයි පුතේ. මේකෙදි කියන්නේ AB සමාන වෙනවා BA ට කියලා. ඒ වගේම A ධන B සමාන වෙනවා B ධන A කියලා. ඒ කියන්නේ ප්‍රකාශන දෙපැත්ත මාරුණාට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ අපේ සුළු කිරීම සිදු කරන්න. ඉතින් මම මේ නියදේශ න්‍යාය ගැන තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඉන් පස්සේ සංඝටන න්‍යාය. ඉතින් මේ සංඝටන න්‍යාය කියන්නේ අපිට ගොඩක් වෙලාවට ගැටලු විසඳද්දී අවශ්‍ය වෙන න්‍යායක් පුතේ. මෙන්න මේකෙත් ආකාර දෙකක් තියෙනවා. ගුණිතාකාරය සහ ආකලනාකාරය කියලා. ඉතින් පුතාලට මේකත් තේරුම් ගන්න ඉතා පහසුයි. මේකත් ඇවිල්ලා හරියටම අපි කලින් මම පෙන්නපු නියදේශ න්‍යාය වගේම තමයි මේකෙත් පද මාරු කරලා අපිට ලියා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධ මම හිතන්නේ මම ගණන් ටිකක් වැඩිපුර හදලා YouTube එකට දාන්නම්. දැන් මෙතන ගානක් හදන්න අමාරුයි මේකේ white board එක use කරලා. මොකද mouse එකෙන් හදන්න ටිකක් අමාරුයි පුතේ. මේ drawing pad එකක් නැහැ. නමුත් මම white board එක use කරලා ඔයාලට අනිවාර්යෙන් ගණන් ටිකක් හදන විදිය වීඩියෝ කරලා අනිවාර්යෙන් YouTube channel එකට ඉදිරියේදී දාන්නම් exam එකට කලින්. එතකොට ඔයාලට ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් මේක තවත් සුළු කරන ආකාරය පිළිබඳව. ඊළඟට තියෙන්නේ විභේදන න්‍යාය සම්බන්ධව. මේ විභේදන න්‍යාය කියන්නේ ඉතා වැදගත් න්‍යායක්. ගොඩක් වෙලාවට සුළු කිරීම කරනවා. දැන් උදාහරණයක් විදිහට 2018 2019 මෙන්න මේ වගේ විභාග පේපර් වල ගණන් ගත්තොත් එහෙම B කොටසේ ආපු දෙවෙනි ප්‍රශ්නේ මේ ගොඩක් වෙලාවට අපි විභේදන න්‍යාය භාවිතා කරමින් තමයි ඒවා සුළු කරන්න අපිට හැකියාව ලැබුණේ. ඉතින් පුතේ මෙන්න මේකෙදි මේ එක අවස්ථාවක් මම පුතාලට පැහැදිලි කරන්නම්. මෙන්න මේ අවස්ථාවයි පොඩි ලොජික් ගේට් එකක් ඇඳලා දැන් පළවෙනි අවස්ථාවේ තියෙන්නේ ඒට සම්බන්ධ වෙනවා පුතේ කරායන අවුට්පුට් එකක්. එතකොට මෙතන මම A කියලා සඳහන් කරනවා. මෙතන මම B C කියලා සඳහන් කරනවා. එතකොට මෙතනින් එළියට එනවා අපිට B ධන C. ඒ වගේම මෙතනින් එන B ධන C එකයි ඒ වගේම A එකයි ගමන් කරනවා n දිවාරයක් කරා. හරි. ඊට පස්සේ පුතේ බලන්න දැන් මම මෙතනින් එක ඉන්පුට් කරොත් ඒ වගේම මම මෙතනින් ඉන්පුට් කරනවා අපි මෙන්න මේ අවස්ථාව ගමු. මෙන්න මේ අවස්ථාව ගත්තොත් A ඇවිල්ලා 1යි B ඇවිල්ලා 0යි C ඇවිල්ලා 1යි. එතකොට පුතේ O එකක් කරා 0.1යි ගමන් කරපුවම මොකද වෙන්නේ? එකක් බවට පත් වෙනවා. ඊට පස්සේ n වාරයක් කරා එක් වරක් එක මොකද වෙන්නේ? 1යි කියලා අපි ගන්නවා. දැන් බලන්න ඕනේ මෙන්න මෙයාගේ ප්‍රතිඵලයේ මෙන්න මෙතන අදින දිවාරයට සමාන වෙනවද කියලා. දැන් අපි මේකටත් අපි ගේට් එකක් අදිමු ඉක්මනට. මෙතන තියෙන්නේ n ගේට් එකක් තියෙනවා. AB කියලා. ඒ වගේම AC කියලා තවත් n ගේට් එකක් තියෙනවා. එතකොට මම මෙතන නම් කරනවා A B C කියලා. ඊට පස්සේ මෙන්න මේකෙන් එන අවුට්පුට් දෙකම ගමන් කරනවා පුතේ O දිවාරයක් කරා. දැන් බලන්න ඕනේ මෙතනත් අපි A ට දාන්න ඕනේ 1 B ට දාන්න ඕනේ 0 C ට දාන්න ඕනේ 1. දැන් බලන්න ඕනේ අවසාන වශයෙන් මෙතනත් එක ආවා මේකෙන් අවසාන ප්‍රතිඵලයේ විදිහට එක එනවද කියලා. දැන් බලමු. මෙතන තියෙන්නේ n දිවාරයක්. 1යි 0යි 0යි. ඊට පස්සේ මෙතනට ගම එන්නවා A. ඒ කියන්නේ මෙතනට එකක් එනවා. එක් වරක් 1 1යි. 0යි 1යි 1යි. එහෙනම් පුතාලට පැහැදිලි නේද පුතේ? මේ දිවාර දෙකම සමානයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් A B ධන C equal වෙනවා A B ධන AC ට කියලා. ඉතින් ඔන්න ඕක තමයි විභේදන න්‍යායෙන් කියන්නේ. ඉතින් මම මෙතන ගානකුත් දාලා තියෙන පුතාලට පේනවත් දන්නේ නැහැ. දැන් බලන්න පුතේ මෙන්න මෙතන ප්‍රකාශනයේ මම
විභේද න්‍යාය භාවිතා කරමින් මෙන්න මේ විදිහට සුළු කරලා තියෙනවා. දැන් බලන්න. මෙතන A ගත්තේ කොහොමද මම? A ගෙන් ගුණ කරපුවාම A ආවා. ඊට පස්සේ මෙතන AC ආවේ. A මම ගුණ කරනවා C ගෙන්. එතකොට මට ආවා AC. ඊට පස්සේ මොකද කරන්නේ මම? B ගුණ කරා A ගෙන්. එතකොට BA එනවා. ඊට පස්සේ BC මෙතන ගුණ කරපුවාම මට මෙතනින් BC එනවා. ඊට පස්සේ අපි මුලින්ම යොදාගත්ත න්‍යාය භාවිතා කරමින් අපිට පුළුවන් A සමානයි A කියලා ගන්න. ඉතින් මම මේවා විස්තර විදිහ මම කලින් සඳහන් කරා වගේ වෙනම වීඩියෝවක් කරලා YouTube එකට දාන්නම් පුතාලට මේක දැනගන්න. හරි. අපි දැන් ඊළඟට යමු. ඊළඟට පුතේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ සමතිරික්තතා න්‍යාය ගැන. මොකද්ද මේ සමතිරික්තතා න්‍යාය කියන්නේ? ප්‍රකාශනයේ ලොකුයි නමුත් අවුට්පුට් එක ඊටාම සරලයි. බලන්න පුතේ A ධන AB සමාන වෙනවා කියනවා Aට. ඒ වගේම A ධන A බා B සමාන වෙනවා කියනවා A ධන Bට. ඉතින් මම මේ එක අවස්ථාවක් පුතාලට පැහැදිලි කරන්න සමතිරික්තතා න්‍යායෙත් මම මෙන්න මේ අවස්ථාව ගන්න. මෙන්න මේ අවස්ථාව ගත්තොත් පුතේ මෙන්න මෙහෙමයි තියෙන්නේ බලන්න. එතනින් එනවා A ඊට පස්සේ මේක O එකට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මෙතන AB AND එකක් කරා ගමන් කරලා නැවතත් මේකට සම්බන්ධ වෙනවා. බලමු අපි ඒ වගේ එකක් ඇඳලා. හරි. දැන් මෙන්න මෙහෙමයි මේ කතන්දරේ වෙන්නේ. පුතේ දැන් මම මේකේ ගන්නම් එක අවස්ථාවක් මම මෙන්න මේ අවස්ථාව ගන්නම්කෝ. මෙන්න මේ අවස්ථාවේ A ඇවිල්ලා බිඳුවයි. කරන්න තවත් කට්ටිය ඉන්නවද? හරි. දැන් බලන්න පුතේ. දැන් මම මේ අවස්ථාවේ A සමානයි බිඳුවයි කියලා දෙනවා. ඒ වගේම B ට තියෙන්නේ අපිට එකක්. දැන් බලමු මේක ඇඳලා මෙතනට එනකොට බිඳුවයි. එකයි බිඳුවයි කියද පුතේ? AND එකක් කරා ගන්නකොට ප්‍රතිඵලෙ බිඳුව බවට පත් වෙනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ ඕදිවාරයක්. බිඳුව ධන බිඳුව සමානයි අවුට්පුට් වෙනවා බිඳුව. එහෙනම් පුතාලට පැහැදිලි නේද පුතේ? මේකේ අවුට්පුට් එක විදිහට ආවෙත් අපි Aට දාපු වගේමයි නේද? දැන් උදාහරණයක් විදිහට අපි මේ බිඳුව නැති එක දාලා බලමු. මෙතනට එක දානවා. එතකොට මෙතනට ගමන් කරන්නේ කීයද? 1. එතකොට මෙතන A B කියන්නේ 1 1 1. ඊට පස්සේ මෙතනින් එනවා 1 1 1 1. එහෙනම් අපි Aට 1 දැම්මොත් 1 එනවා. බිඳුව දැම්මොත් බිඳුව වෙනවා. ඒක තමයි පුතේ සමතිරික්තතා න්‍යායෙන් පැහැදිලි කරන්නේ. ඉතින් මේකත් අපි ගැටලුවක් ඇසුරෙන් තේරුම් ගන්න බලමු. දැන් මෙන්න මේකේ මෙතන මෙන්න මේක. මෙන්න මේ මෙතන බලන්න A ධන A බා C කියලා තියෙනවා. එතකොට පුතේ මෙතන A ධන A බා C වෙනුවට මම පල්ලෙන් සඳහන් කරලා තියෙනවා A ධන C කියලා. එහෙනම් දැන් මෙන්න මේකක් මතක තියන්න. දැන් සමහරක් දරුවෝ හිතන් ඉන්නවා මෙතන අනිවාර්යෙන් A ධන A බා B ම තියෙන්න ඕනේ කියලා. නෑ B ම තියෙන්න ඕනේ නෑ. අවශ්‍ය නම් තියෙන්න පුළුවන්. මෙහෙමත් තියෙන්න පුළුවන්. X ධන x බා y කියලා තියෙන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ අවස්ථාවේ අපිට x ධන y විදියට ගන්න පුළුවන් පල්ලෙහාට. කිසිම ගැටලුවක් නැහැ. හැම වෙලෙම මේ නීතියින් වල a ධන a b a තිබ්බා කියලා ඒවම ගන්න අවශ්‍ය නැහැ. මේකේ වෙන අකුරුණක් යොදා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ අනුව තමයි පුතේ මෙතන a ධන a බා c වෙනුවට මම පල්ලෙහායින් a ධන c කියලා අරගෙන තියෙන්නේ. මං හිතනවා පුතාලට මේක තේරෙන්නේ නැති කියලා පුතේ ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මොකද මේක නිකන් අර පන්ති කාමරේ උගන්වනවා වගේ තරම්ම සාර්ථක ක්‍රමයක් නෙමෙයි. නමුත් මම උත්සාහ කරන්නේ දරුවන්ගේ දැනුම යම්කිසි මට්ටමකින් හරි මේ හරහා වැඩි කරලා දෙන්න. ඉතින් මේකත් ඔයාලට උදව්වක් වෙයි කියලා මම හිතනවා. හරි. අපි ඊළඟට බලමු. හරි. එහෙනම් අපි මූලික න්‍යායන් 9 අද අපි ඉගෙන ගත්තා. ඉතින් හැබැයි අපි ලොකු ගාණක් කරේ නෑ නේද? ඉතින් යාළුවෝ ටිකකුත් එන්න නිසා අපි පොඩ්ඩක් 2018 හරි 2019 ප්‍රශ්න පත්‍රවල B කොටසේ කොහොමද ලොජික් ගේට් ගාන ආවේ කියලා පොඩ්ඩක් බලමු. යාළුවෝ ටික පොඩ්ඩක් ඉන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරනකම්.
හරි පුතේ. ඔයාලට මේ මම දැන් ඉදිරිපත් කරලා තියෙන්නේ 2018 අවුරුද්දේ විභාගයට ආපු ලොජික් ගේට් ගැටලුව. බලන්න මේක. දැන් මේකේ කියනවා AB සහ C නම් ආදාන තුනක් සහ Z නම් එක් ප්‍රතිදානයක් සහිත සංඛ්‍යාංක පද්ධතියක් සඳහා තර්කන පරිපථයක් ස්ථාපනය කිරීමට අවශ්‍යයි සිතන්න කියලා. එහි ඇසිරීම පහත පරිදි වේයි කියලා ආදානයේ C නම් එකක්, Z නම් ප්‍රතිදානයේ A හි යගේ ලබා ගන්නවා. ඒ වගේම ආදානයේ C සමානයි බිඳුව නම් Z ප්‍රතිදානයේ B හි යගේ ලබා ගන්නවා කියලා. ඉතින් ඊට පස්සේ කියනවා Z සඳහා සත්‍යතාව වගුව ලබා ගන්න කියලා. ඉතින් ඊට පහසු සත්‍යතාව වගුවක් තමයි මේ අවුරුද්දේ අපිට ගන්න තිබේ. මම මෙතන මාකින් ෂීම් එක පුතාලට ඉදිරිපත් කරලා තියෙනවා. දැන් බලන්න පුතේ මේකේ කියනවා C1 නම් Z ගන්න කියන්නේ බලන්න C1 නම් Z ගන්න කියනවා ඒ. එතකොට දැන් බලන්න C1 අවස්ථාවේ A බිඳුවයි. එහෙනම් මෙතන බිඳුවයි. ඊට පස්සේ නැවත කියලා තියෙනවා C බිඳුව නම් B ගේ අගය ගන්න කියලා. බලන්න. එහෙනම් මෙතන බිඳුව නම් B, එක නම් A. බිඳුව නම් A, ඒ වගේම එක නම් B. මෙන්න මේ විදිහට තමයි මෙන්න මේකේ Z ගේ ප්‍රතිදානය අරගෙන තියෙන. ඊට පස්සේ මෙන්න මේ විදිහට ගත්තට පස්සේ සොප් ප්‍රකාශනයක් ලබා ගන්න කියලා තියෙනවා දෙවෙනි ප්‍රශ්නේදී. මෙතන සඳහන් කරලා තියෙනවා ඒ සඳහා සොප් හරි එහෙම නැත්නම් පොස්ට් වලින් හරි උත්තරයක් ගබූලිය ප්‍රකාශනයක් ලියන්න කියලා තියෙනවා පුතේ. ඉතින් වඩා පහසු පුතාලට සොප් එකකින් ලියන එක මම මේකත් අමාරු නම් මම මේකටත් වීඩියෝ එකක් අනිවාර්යෙන් කරලා ඔයාලට YouTube එකට දාන්න. ඊට පස්සේ මට දැන් මේ ප්‍රකාශනයේ ගන්න විදිය ගැන විස්තර කරන්න මම මෙතන බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකත් අවශ්‍ය නම් මෙහෙම මම පොඩක් කෙටියෙන් කියන්නම් පුතේ. දැන් මේක සොප් එකෙන් ගන්න නම් මේක අපි සලකන්න ඕනේ මේ එකේ අවස්ථාවන් ටික. දැන් උදාහරණයක් විදිහට වෙන්න මෙතන තියෙන්නේ A bar B C bar අන්න ඒ විදිහට. එතකොට දැන් මේක පොස්ට් වලින් යනවා නම් යන්නේ දැන් මේ අවස්ථාව ගත්තොත් එම A ධන B ධන C. දැන් එකයින අවස්ථාවක් නම් පොස්ට් එකේදී වෙන්නේ A ධන B ධන C bar. සොප් එකේදී නම් බිඳුව නම් මොකද වෙන්නේ බා එකක් එනවා. නමුත් පොස්ට් එකේදී එක නම් තමයි බා එකක් එන්නේ. ওই විදිහට මතක තියාගන්න. ඒ අනුව මේකේ ඔයාලට පේනවා මාකට් ෂීම් එකේ දාලා තියෙනවා සොෆ්ට් ප්‍රකාශනෙත් අරගෙන තියෙනවා. ඒ වගේම පොස්ට් ප්‍රකාශනයත් අරගෙන තියෙනවා. ඉතින් මම අද කියන්න මට ඔයාලට කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ පුතේ අපි අද කතා කරපු න්‍යායන් කොහොමද මේක සුළු කරන්න භාවිතා වෙලා තියෙන්නේ කියලා. දැන් පුතේ බලන්න මෙයාගේ මෙන්න මේ සොෆ්ට් ප්‍රකාශනය ලියලා තියෙනවා මෙතන A bar B C bar ධන A B bar C ධන ABC බා ධන ABC කියලා. ඉතින් මෙයා මොකද පළවෙනියටම කරන්න ඕනේ මේක සුළු කරන්න. මුලින්ම බලන්න ඕනේ පුතේ. මුලින්ම මේකේ බලන්න ඕනේ මෙන්න මේ මුල් පද දෙකෙන් අපිට පොදු එකක් එළියට ගන්න පුළුවන්ද කියලා. දැන් බලන්න මෙතන තියෙන්නේ A බා, මෙතන තියෙන්නේ B, මෙතන තියෙන්නේ C බා, මෙතන තියෙන්නේ A, මෙතන තියෙන්නේ B බා, මෙතන C. දැන් මේ පොදු එකක් ගන්න එළියට අවස්ථාවක් තියෙනද පොදු අක්ෂරයක්? හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි බලන්න ඕනේ පුතේ පද මාරු කරලා මේක ලියා ගන්න. මම පද මාරු කරලා ලියා ගන්නවා කියන්නේ මම කරන්නේ මොකද? මෙන්න මේ තියෙන A බා B C බා කියන එක මම මෙන්න මෙතෙන්ට ගෙනල්ලා මේ ABC කියන එක මෙතෙන්ට ගේනවා. ඉතින් අපි න්‍යායන් වල ඉගෙන ගත්තනේ අපිට පදමාරු කරගැනීමේ හැකියාවක් තියෙනවා. පදමාරු කිරීමේ කරගත්තට පස්සේ විභේදන න්‍යාය අනුව මම මොකද කරන්නේ? පොදු සාධකයක් එළියට ගන්නවා. පොදු සාධකයක් එළියට ගන්නේ කොහොමද? දැන් මේ පළවෙනි පද දෙක බැලුවොත් ABC තියෙනවා. ඊට පස්සේ A B බා C තියෙනවා. ඉතින් පුතේ මේ දෙකේම AC සමානයි. පුතාලට පේනවා මේ දෙකේම AC සමානයි. ඒ නිසා මම මොකද කරන්නේ? B ධන B බා කියන එක මෙන්න මේකේ ඇතුළට වරහන් ඇතුළට දාලා AC කියන පොදු සාධකය ගන්නවා. ඒ වගේම මෙතනින් A බා B C බා කියන එකයි B C බා කියන එකයි දෙකේම සමාන. එහෙනම් B C බා එළියට අරගෙන A බා ධන A දාලා මොකද කරන්නේ? මම මෙතන මේක A ධන අපි ඉගෙන ගත්ත න්‍යායක් A බා ධන A සමානයි 1යි කියලා. ඒ වගේම මෙතනත් තියෙන B ධන B බා එහෙනම් මෙතනත් 1යි කියලා දානවා. අපි දන්න අවසන් වශයෙන් පුතේ AC එකෙන් ගුණ වුණොත් අවසානයේ AC උත්තරේ එනවා. BC බා එකෙන් ගුණ වුණොත් මේ තියෙන උත්තරේම තමයි ඒ කියන්නේ BC බාම තමයි අවුට්පුට් එක විදිහට එන්නේ. ඉතින් බලන්න අපි කතා කරපු කොටස් වලින් එහෙනම් විභාග වලට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. මම හිතනවා දරුවන්ගේ න්‍යායන් පිළිබඳ දැනුම යම් තාක් දුරකට හරි වැඩි වෙන්නේ නැති මේ අද කරපු පාඩම් මාලාව ඔස්සේ. ඉතින් එහෙනම් අපි තවත් පාඩමකින් ළඟදීම Zoom ඔස්සේ හම්බ වෙමු. එහෙනම් ඔයාලට උසස් පෙළ විභාගයට තව ටික දවසයි තියෙන්නේ. හොඳට මහන්සි වෙන්න. මතක තියාගන්න ICT සම්බන්ධ ගැටලුවක් ආවොත් ඔයාලට සමිත සර් ඉන්න ඕන්ලාවක ඒ ගැටලුව निराකරණය කරගන්න. ඉතින් එහෙනම් අපි ළඟදීම මම ඉක්මනටම ICT මහගෙදරේ Facebook ඔස්සේ පුතාලව දැනුවත් කරන්නම්. කොහොමද ඊළඟට මොකද්ද මම කරන්න යන වැඩසටහන කියලා. ඉතින් එහෙනම් අද සම්බන්ධ වෙච්ච හැමෝටම
මම විශ් කරනවා හොඳට ස්ටඩි කරන්න හොඳට එක්සෑම් එක ගොඩ යන්න මහන්සිලා වැඩ කරන්න හරි එහෙනම් මම මේ සෙෂන් එක මෙතනින් නවත්තනවා